ආයුබෝවන්. අද දවසට පුවත් වටිනාකමක් එක්කල තොරතුරු ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම වලින්ද තිරිමාන්න. මම ප්‍රසාද නිමන්තිකා විජේරත්න. ප්‍රථමයෙන් හිරු ප්‍රවෘත්ති සිරස්තල. අගෝස්තු 1 වෙනිදා සිට යුද හමුදාපති දුරේ වෙනසක්. හිරු මාධ්‍යවේදීන්ට අකුරැස්සේදී ප්‍රහාරයක්. ජාතික නිදහස් පෙරමුණේ මුසම්මිල්ට මුස්ලිම් කොංග්‍රසයෙන් නඩු. මේක දාගන්න. දුම නෑ වාෂ්ප විතරයි. නින්ජා වේපරයිස. මාංශයේ මෙහෙයුමේදී තුවාල ලබා සිටි ත්‍රස්තවාදීන්ට පවා ලේ ලබා දීම සොල්දාදුවන් සිදු කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එවැනි පරිත්‍යාග කිරීමට හැකි වුණේ ජනතාව රණවිරුවන් වෙනුවෙන් ලේ දන් දුන් නිසා බවයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අදට යෙදී ඇති ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සමරමින් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී. සෑම රුධිර පරිත්‍යාගයක්ම දිවිතිරණයක්. ඒ ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනේ මෙවර තේමාවයි. දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් රුධිර පරිත්‍යාගශීලීන් 5000ක් පමණ අද අරලියගහ මන්දිරයට පැමිණ සිටියා. මාවැනි බිලින්දා මරුවා යයිද කැන්ද අනේ ඒ හින්දා දෙන්න ලේ බිඳු මාමා නැන්දා. එදා පෝස්ටරේ ලේ බැංකුවෙන් අපේ ගම් පැත්තේ ගහලා තිබුණේ ඒ වගේ. අපි අහලා තියෙන්නේ මේ ලේ හලන සටන් ගැන. කොතරම් ලේ හැලුණාද පහුගිය කාලේ. ඔබ කරන්නේ ලේ පරිත්‍යාග කරලා මනුෂ්‍යත්වයේ උතුම් බව කියා දීපු සටනක් කියලායි මම දකින්නේ. අර වගේ සටනක්. ඒ සටනුත් අපේ රට දිනලා තියෙනවා. අපේ රට වෙනුවෙන් සටන් කරපු තරුණ වීරයන්ට අඩුවක් නැතුව ඒ වගේම ලේ දෙන්න අපේ රටේ ජනතාවට පුළුවන් වුණා. විතරක් නෙවෙයි අර ත්‍රස්තවාදීන්ට තුවාල ලැබලා පනාදිමින් ලේ අවශ්‍ය වෙලා හිටපු ත්‍රස්තවාදීන්ට ලේ දුන්නේ අර සටනට ගියපු පිරිස. ජාතික රුධිර පාරවිලේන සේවයට ඉහළම දායකත්වයක් දක්වන්නන්ට සම්මාන ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දින අන්තර්ජාතික සමළුව මෙම වසරේ ප්‍රංශයේදී පැවැත්වෙන අතර ලබන වසරේ ඒ සත්කාරකත්වයේ හිමිව තිබෙන්නේ ශ්‍රී ලංකාවටයි. මේ අතර මැදවච්චිය නගරයේ ඉදිකළ නව බස් නැවතුම් පොළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් අද පස්වරුවේ විවෘත කෙරුණා. ඉන් අනතුරුව මැදවච්චිය නගර මැදේ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත ගොස් වැඳ පුදාගත් ජනාධිපතිවරයා ඒ ආසන්නයේ ඇති පත්තිනි අම්මාන් කෝවිල වෙතද ගියා. අගෝස්තු 1 වෙනිදා සිට යුද හමුදාපති ධුරයේ වෙනසක් සිදුවන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහන් සමරනායක මහතා පැවසුවා. ඔහු කියා සිටියේ අද ජෙනරාල් ධුරයට උසස් කෙරුණු වත්මන් යුද හමුදාපති ජගත් ජයසූරිය මහතා අගෝස්තු 1 වෙනිදා සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා පත් කෙරෙන බවයි. ඔහුගෙන් හිස්වන යුද හමුදාපති ධුරය සඳහා මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා පත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. දයා රත්නායක මහතා මේ වන විට කටයුතු කරන්නේ යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරයයි. උතුරු පළාත් සභා මැතිවරණයට අදාළව ක්‍රියාත්මක කළ යුතු යෝජනා 3ක් අද මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් වුණා. ඒ විපක්ෂයේ විරෝධයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අතර පැවති හමුවකදී අද පෙරවරු 9ට පමණ විපක්ෂයේ විරෝධී නියෝජිතයින් රාජගිරිය පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමසාරිස්වරයා මුණ ගැසුණා. මෙහිදී උතුරු පළාත් සභා මැතිවරණයට අදාළව ක්‍රියාත්මක කළ යුතු යෝජනා 3ක් මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කළ අතර ඉන් පළමු යෝජනාව වන්නේ උතුරු පළාත් සභා මැතිවරණය සඳහා විදේශ නිරීක්ෂකයින් යෙදවීමයි. උතුරේ ඡන්දය පැවැත්වීමට ප්‍රථම උතුරු පළාත වෙනුවෙන් සිවිල් ආණ්ඩුකාරවරයෙක් පත් කිරීමද මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කළ තවත් යෝජනාවක්. තෙවන යෝජනාව වන්නේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ප්‍රථම 17 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර ස්වාධීන කොමිෂන් සභාව ස්ථාපිත කිරීමයි. උතුරේ ඡන්දය මේ රටේ පමණක් නෙවෙයි ලෝකේ විශාල පිරිසක් බලන් ඉන්න මැතිවරණයක්. මේ ඡන්දය ජාත්‍යන්තර වෙලා ඉවරයි. ඒ නිසාම අපි මේ ඡන්දය වෙනුවෙන් ඉටු කළ යුතු කාරණා 3ක් පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමාගේ අවධානය යොමු කළා. ඉතින් මැතිවරණ කොමසාරිස්තුමාගේ අදහස වුණේ විශේෂයෙන්ම මේ මැතිවරණයේ නිදහස්ව හා සාධාරණව පැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් එතුමා ක්‍රියා කරනවා කියන කාරණේ සඳහන් කරා වගේම නිරීක්ෂකයන් සම්බන්ධයෙන් උත් එතුමා අවධානය යොමු කරන බව අද අපිට දැනුම් දීමක් කළා. එතුමා ඊටම විවෘතව කරුණු කාරණා ගැන අපිට පිළිතුරු දුන්නා. නමුත් ඒ පිළිතුරු වලින්ම පෙවුණා අද රජය විසින් ඇති කළා තියෙන අධිකාරීවාදී බලපෑම් බිඳගෙන යන්න රජයේ නිලධාරියෙකුට බැරි බව. ඒ අනුව එතුමා අධිකාරීවාදී බැමිවල සීමාව තුළ ඉඳලා දෙන්න පුළුවන් සාධාරණ
ඡන්දය අපිට ලබා දෙන්න කටයුතු කරන බවට පොරොන්දු වුණා. චන්දකමසාත්තුමාට අනතුරු ඇඟවීමක් කරේ. මේ මැතිවරණය ආණ්ඩුව අද මේ අවස්ථාවේදී කොමාරි දිනන්න බලනවා. ඇත්තම ආණ්ඩුවේ සමහර මැතිවරණ එක කියලා තියෙනවා. ජාත්‍යන්තර නිරීක්ෂණ අවශ්‍යයි. ඒකෙන් තේරුම් වෙන්නේ අපේ චන්දකමසාත්තුමා ගැන හෝ චන්දකමසාත් කාර්යාලය ගැන හෝ අවශ්‍ය තියනවා කියලා නෙවෙයි. නමුත් බලය නැහැනේ. 18 ගෙනල්ලා 17 තිබිච්ච බලය උද්දරගත්ත නේද? මේ අතර අද මහනුවරදී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පැවති වැඩමුළුවකදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර මතුව ඇති විරෝධතාවලට එතරම් බලයක් නොමැති බවයි. අපේ රට ભેද බින්න කරවා තැබීම අවශ්‍යයි අපේ රටේ සම්පත් පැහැර ගැනීමේ පූර්ව කොන්දේසියක් හැටියට. ඉතින් කවුද මේ අපිව ભેද බින්න කරන්නේ ඉන්නේ? මේ අපේ සම්පත් පැහැර ගන්න බලාගෙන ඉන්න අය. සිංහල භාෂාව ඉතුරු වෙන්නේ. දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාව කරනවා. ඔන්න එදා කිව්ව කතාව. ඔය වගේම කතාවක් නේද පළාත් සභාව ගැන කියන්නේ. පළාත් සභාව දුන්නොත් වෙනම රාජ්‍යයක්. ඒ අවශ්‍යම කටයුත්ත වළක්වපු නිසා විනාශය වුණා. අද දැන් මේ අවශ්‍යම කටයුත්ත කරන්න අපේ ජනාධිපතිතුමා සූදානම් වෙනකොට මේක වළක්වන්න ආයමත් බලවේගයක් මතුවෙන්න හදන. නමුත් ඒ බලවේගයක් නෙමෙයි. දෙනියාය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදී රනිල් ප්‍රියංකරට සහ ඔහුගේ කැමරා ශිල්පී චතුර ලක්මාල් ගුණයන්ගොඩට අකුරස්ස පොලිසියට ආසන්න ප්‍රදේශයකදී මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඔවුන් එම ප්‍රහාරයට ලක් වූයේ අකුරස්ස ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා සිය දේශපාලන බලය පාවිච්චි කරමින් මහමාර්ගය අහුරමින් අටවා තිබූ කූඩාරමක් රූගත කිරීමට යාමේදී. දවසේ පුවත මාතර මාරම ඉලුක්පිටිය මාර්ගයේ ඉලුක්වත්ත ප්‍රදේශයේදී අකුරස්ස ප්‍රාදේශීය සභාවේ උපසභාපති මුනිදාස ගමගේ මහතා සිය නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස කුඩාරමක් ඉදිකර තිබුණේ ඊයේ දිනේයි. ප්‍රදේශවාසීන් පැවසුවේ උපසභාපති මුනිදාස ගමගේ මහතාගේ දියණියගේ විවාහ මංගල්‍ය වෙනුවෙන් මෙම කුඩාරම ඉදිකර තිබෙන බවයි. ප්‍රදේශවාසීන් අපහසුතාවට පත් කරමින් සිදු කර ඇති මෙම ක්‍රියාවෙහි ඇති ප්‍රවෘත්තිමය වටිනාකම නිසාම අප පළාතේ හිරු මාධ්‍යවේදීන්ට මේ බව දන්වා සිටියා. පසුව එය ආවරණය කිරීම සඳහා එහි ගියේ හිරු දෙනියාය ප්‍රාදේශීය මාධ්‍යවේදී රනිල් ප්‍රියංකර හා ඔහුගේ කැමරා ශිල්පියායි. අපේ පස්සෙන් බයිසිකල් තුනක් ආවා. බයිසිකල් තුනක් ඇවිල්ලා අඩෝ නවත්තපන් කියලා කිව්වා. දැනගත්තා මොකක් හරි අවදානමක් තියෙනවා කියලා. මගේ අයිඩියා එක තුන කොහොම හරි අකුරස්ස පොලිසිය දක්වා එන මගදිගේදී අපේ බයිසිකලේ සෝවන හැම වෙලාවකදීම අපේ බයිසිකලයට පයින් ගැහුවා. කොහොම හරි බයිසිකලේ කන්ට්‍රෝල් කරගෙන ආවා. ඌ අංගුවකදී මගේ ඉනට වගේ වැදුනේ පාරෙන් පස්සේ මං උඩින් වීසලා යනවා විතරයි මං දන්නේ. ඊට පස්සේ මට සීයනකොට මං හිටියා හොස්පිටල් එකේ. මේ අනතුරින් රනිල් ප්‍රියංකරගේ හිසට හා සිරුරේ තවත් ස්ථාන කිහිපයකට ආබාධ සිදු වී තිබුණා. මෙම පුවත ආවරණය කිරීමට ගිය කැමරා ශිල්පී චතුර ලක්මාල් ගුණයන්ගොඩ ප්‍රතිකාර ලබන්නේ මාතර රෝහලේ. ඔහුගේ උගුරට අනතුරෙන් හානි වී තිබෙනවා. හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ දැනුම් දීමකින් අපි එම ස්ථානයට ගියා. ගේ ඉස්සරහදීම මඩුව ගාවදී කඹයක් දාලා පාර හරස් කරා. ඒ කඹෙත් අපි පැටලීගෙන බයිසිකලේ අපි ඉස්සරහට එනකොට යකඩ පොළු දාව ඒවත් අයින් කරගෙන වගේ අපි ඉස්සරහට ආවත් දිගින් දිගටම වුණ අපිට එලව අපේ බයිසිකලේ බිම දාන්න පයින් පහර දුන්නා. වැදුණු එක පහරකින් සිහි මදි වුණා. ඊට පස්සේ නැවත සිහිය එනකොට මම හිටියේ රෝහලේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පැවසුවේ මෙම පහර දීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවටගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි. මේ අතර අදාළ පහර දීමට විරෝධය පළ කරමින් අද සවස මාතර රෝහල ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්වුණා. ඒ සඳහා මාතර දිස්ත්‍රික්කයේ සියලුම මාධ්‍යවේදීන්ද එක්ව සිටියා. මේ ජනතාවගේ අයිතිය විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් තමයි මේ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් මේ වාර්තාකරණය කරන්නේ. ප්‍රාදේශීය දේශපාලඥයන් මේ විදිහට මිනිසුන්ට ඇත්ත හෙළි කරන් තියෙන මාධ්‍යයට අත තියනවා නම් රටේ ජනතාවට වෙන තත්ත්වය මොකක්ද කියලා අපිට හිතා ගන්න බෑ. ප්‍රාදේශීය දේශපාලඥයින් ඔළුව උදුමගෙන මේ ආකාරයේ හැසිරීම බලවත් අකටයුත්තක් සහ අසාධාරණයක් හැටියට අපි දක්වනවා. හිරු මාධ්‍යවේදියෙකුට පහර දුන් මෙවැනිම සිද්ධියක් පසුගිය වසරේ දෙසැම්බර් මාස 6 වෙනිදා වාර්තා වුණා. එහිදී පහර කෑමට ලක් වූයේ පොළොන්නරුව මනම්පිටියේ හිරු ප්‍රාදේශීය වාර්තාකරු නිමල් ජයරත්න මහතායි. මනම්පිටියේ ප්‍රදේශීය පැවති ඉඩම් බෙදා දීමේ උත්සවයක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජයන්ත මාරසිංහ මහතා ඔහුට පහර දී තිබුණා. අපේ රටේ ප්‍රාදේශීය දේශපාලකයන් තමන්ට තියෙන බලය අයුතු ලෙස යොදාගෙන කරන ලද නීති විරෝධී ක්‍රියාකාරකම් රැසක් පිළිබඳව පහුගිය කාලයේ තොරතුරු වාර්තාව. දැන් මේ තත්ත්වය අද වෙනකොට රටේ ජනමාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කරන සහ ඔවුන්ගේ වෘත්තීය කටයුතු වලට බාධා වන ලෙස හැසිරෙන ආකාරය දක්වා වර්ධනය වෙලා තියෙනවා. අදාළ දේශපාලන පක්ෂ නායකයන්ගේ වගකීමක් මෙවැනි තත්ත්වයන් ඉදිරියට නොවෙන්නත් නීතිය හා යුක්ති ඉෂ්ට කරන්න කටයුතු කරන්නත්. ප්‍රාදේශීය දේශපාලනඥයින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු අවස්ථා ගණනාවක් පසුගිය කාලේ වාර්තා වුණා.
දවසේ පුවත. ගහෙන් වැටුණු මිනිහට ගොනා යන්නට පස්සේ දැන් කොටියත් කනවලු. ඒ කතාව මොකක්ද කියලා දැනගනිමු. රටවට කර බැන්දත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. තාම හොඳ වාස්තු විද්‍යාඥයෙක් හොයමින් ඉන්නවා මේ ඉන්දියාවෙන් හරි කමක් නැහැ. පාර්ලිමේන්තුවේ නැකතත් මේ වාස්තුත් බලන්න. මොකද මේ එළියේ තියෙන දේශප්‍රේමී ඔක්කොම නැහැ. අර ඇතුළට ගියාට පස්සේ ඉතින් මොකක්දෝ වෙනවා මං හිතන්නේ. ඒක තමයි මේ දේශපාලනේ හැටි. ඡන්දේ කාලේට රෑ 12 1යි කිව්වත් කමන්නේ කන්ද උඩ තියන ගෙදරට ගිහිල්ලා එහෙම වැරදීමක් වුණා. ඒකට සමා වෙන්න. මොකද ඡන්ද බය නිසා. ආපහු අවුරුදු 5ක් කරකන් අර මිනිහට මොකද උනේ කියලා දන්නේ නැහැ. හත් වතාවක් මේ කාරණාව කරලා මේකේ අත්දැකීම් මට තියෙනවා. හත් වතාවක් ගහෙන් වැන්න මිනිහට ගස්වැද මහත්තයෙක් වෙන්නත් පුළුවන්ලු. ඒ කියන්නේ බෙහෙත් බැදලා බඳින තැනයි බෙහෙතයි ඔක්කොම දානවා. අපි ගහෙන් වැටිලා හිටි. විදුලි වල වැඩ කරලා මොකද කරන්නේ? ඇන්න ගොනා. ගහෙන් වැටුණු එකාට ගොනත් ඇනලා කොටිය කන තැනට දැන් වැඩේ ලෑස්ති කරලා තියෙනවා. ප්‍රශ්න අමතක කරන්න. දැන් 13 වෙනි විවස්ථා සංශෝධනයේ මේක තමයි කතා කරන්නේ. පළාත් සභාව ඇති කළ අද දක්වා අවුරුදු 25කටත් වැඩි ගිහිල්ලා. අවුලක් ඇති වුණේ නැහැ. කවුද පළාත් සභාවට විරුද්ධ වුනේ? පළාත් සභාව උතුරේ හැදුවාම ඒ පළාත් සභාවට ගැහුවේ කවුද? LTT එක නෙමෙයිද? මේ පළාත් සභාව තහවුරු කරන්න නදුනා ආයෙමත් ලොකු කතාවක් කොන්න පටන් අරගෙන තියෙනවා. අවුරුදු 26ක් ඒක ප්‍රැක්ටිස් කරලා ඉවරයි දැන්. එම්ටි පොකට්. ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති, පළාත් සෞඛ්‍ය ප්‍රතිපත්ති. ලෙඩ රෝග තියෙන බෑනේ පළාත් සභාවේ හැදෙන ලෙඩ මේක. ජාතික ආණ්ඩුවේ හැදෙන ලෙඩ කියලා මෙහෙම කියලා ලෙඩ නෑනේ. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්. ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. ඒ ජාතික සංවිධායක ශෆීක් රජාබ්දීන් මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ AHM අස්රෆ් මහතා සම්බන්ධයෙන් ඊයේ සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්. ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්තුවා. එහිදී ඔහු පැවසුවේ මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ AHM අස්රෆ් මහතා හදිසියේ මරණයට පත්වීම සහ වර්තමාන මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් එම පක්ෂයේ නායකත්වයට පත්වීම අතර දැඩි සැකයක් පවතින බවයි. අස්රෆ් මහත්මයාගේ ඝාතනයත් රවුෆ් හකීම් මහත්මයාගේ නායකත්වයට පත්වීමත් අතර සම්බන්ධයක් තියනවාද කියන සැකය අද මුස්ලිම් ජනතාව අතර ඇතිවීමෙන් පවතිනවා. අද මේ මුස්ලිම් කොංග්‍රසයේම කොටි සංවිධානයේ වුවමනාවන් ඉටු කරන දෙමළ ඩයස්පෝරාවේ වුවමනාවන් ඉටු කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ ප්‍රකාශය අපි සම්පූර්ණම ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රකාශය අපි හෙලා දකිනවා. අපේ පක්ෂයේ ඉන්න නීති නිර්මාතෘ මේකට වැඩිදුර කතා කරලා මේක සාකච්ඡා කරලා අපි යම් ක්‍රියාමාර්ගයක් මෙතුමුලාට අපි ගන්න සූදානම් වෙන්න ඕනේ කියලා තමයි අපි මතේ. ඒක අපි හෙට අනිද්දා තියෙන අපේ උත්තරීතර මණ්ඩලයෙන් අපි මේවට සාකච්ඡා කරලා අපි ලොකු පරිවේඩයක් ඔබතුමාට නැවත ලබා දෙනවා. සුනාමියෙන් නවතන් වූ ජනතාව වෙනුවෙන් දීඝවාපිය නොරොච්චෝලේ ඉදිකළ ගම්මානයක නිවාස බෙදා දෙන ලෙසිල්ලා ගම්වැසියන් පිරිසක් අද උද්ඝෝෂණයකට නිරත වුණා. මේ හේතුවෙන් නොරොච්චෝල ගම්මානයේ අවට විශේෂ පොලිස් හා හමුදා ආරක්ෂාවක්ද යොදවා තිබුණා. 2004 වසරේ මෙරටට බලපෑ සුනාමියෙන් අවතන් වූ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සෞදි රජය නිවාස 500කින් යුත් ගම්මානයක් ඉදිකළේ දීඝවාපිය නොරොච්චෝල ප්‍රදේශයේ. තැපැල් කාර්යාල ක්‍රීඩා පිටි පාසල් ඇතුළු අංග රැසකින් එම ගම්මානයේ සමන්විතයි. එහි ඉදිකිරීම් නිමකර වසර ගණනාවක් ගෙවී ඇතත් එම නිවාස මෙතෙක් ජනතාවට බෙදා දී නැහැ. ඊට හේතු වී තිබුණේ නිවාස බෙදා දිය යුතු ජන අනුපාතය පිළිබඳ අධිකරණය හමුවේ නඩුවක් ගොනු වී තිබීමයි. එහි තීන්දුව 2009 වසරේ ජූනි මාස 1 වෙනිදා ලබා දී තිබියදීත් මෙතෙක් නිවාස බෙදා දී නොමැති බවට ජනතාව චෝදනා කරනවා. මේ ගම්මානයේ සිංහල ජනතාවට, අවට ගම්මානවල මුස්ලිම් ජනතාවට, දෙවි ජනතාවට සාධාරණයක් ඉස්ත වෙන හැටියට මෙතෙක් ඒ නිවාස ලැබිලා නැහැ. ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ වර්ග තුනටම සාධාරණයක් ඉස්ත වෙන විදිහට මේ නිවාස ලබා දුන්නොත් යහපත් ප්‍රතිඵල රජයටත් මහජනතාවට ලැබෙයි කියලා. තීන්දුවක් හම්බෙලා තිනවා සාධාරණ ක්‍රමයට බෙදලා සමගිය ඇති කරන ක්‍රමවේදයක් හදන්න කියලා. නමුත් දැන් මේ වෙනකොට වෙලා තියෙන්නේ සමගිය අහිමි වීමක්. මේ අතර අද දිනේ නිවාස බෙදා දෙන බවට අක්කරේපත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කර තිබූ දැනුම් දීමක් හේතුවෙන් ජනතාව අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණියා. එහිදී නිවාස බෙදා දීමක් සිදු නොවූ බැවින් ඔවුන් ඊට විරෝධය පළ කරමින් සාමකාමී උද්ඝෝෂණයක නිරත වුණා.
පස්වෙනිදා ඇවිල්ලා අම්බාර සිතාපතිතුමාගේ උපදේශ අනුව අපි කිව්වා අද මේක බෙදා ගන්න පුළුවන් කියලා. දැන් රජයෙන් දීලා තියෙනවා මේ ගෙවල් තියෙන තත්ත්වයට දෙන්න බෑ කියලා. අර දොර ජන්නල් පොඩි අඩුපාඩු තියෙනවා. ලබන බදාදා වෙනකොට ඒගොල්ලෝ 10 හා සිතාපතිතුමා හා ඒ ප්‍රදේශයේ ගිහින් ඒ දෙන අපි කියන්නේ ගන්න පුළුවන් කියලා අපි කිව්වා. අද පැවති නොසන්සුන් තත්ත්වයක් සමග අදාළ ගම්මානයාවට අද දිනේ පුරා දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබුණා. අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග දෙකක් සම්බන්ධ කරන කිලෝමීටර 2ක දුරින්වත් මාර්ගයේ මේ දිනවල සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතු නිසියාවරින් සිදු නොවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. අමතලාගම ප්‍රදේශයේ වැසියන් පෙන්වා දෙන්නේ මෙහි අධීක්ෂණ කටයුතු බහර මාර්ග සංවර්ධන අධිකාරිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි. අනුරාධපුරයේ ඒ 9 මාර්ගයේ සහ අනුරාධපුර ත්‍රිකුණාමලය ඒ 12 මාර්ගයේ සම්බන්ධ කරන්නේ මෙම කිලෝමීටර 2ක දුරින් යුත් මාර්ගයෙන්. මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ දිවන මෙම මාර්ගයට රජය ඇස්තමේන්තු ගත කර ඇති මුදල රුපියල් 17 කෝටි 30 ලක්ෂයක්. පෞද්ගලික සමාගමක කොන්ත්‍රාත්තු යටතේ ඉදිකිරීම සිදු කරන මෙහි ප්‍රමිතිය පිළිබඳව ප්‍රදේශවාසීන් විරෝධය පළ කරනවා. අපි කියවන්නේ ගොඩක් පාර හදනකොට මේක පාර පස් අඩි 3-4ක් යට හාර්ලි වල කඩුගල් ලේයර් මේකට දාලි වල ඊට පස්සේ ABC දාලා මේ පාර තරන්නේ කියලා. නමුත් මේගොල්ලෝ එකක්වත් ඒක කරුවේ නැහැ. මේ පාර සාර්ථක වෙන්නේ නැහැ. එතකොට මේ පාර බහිනා මෙම මාර්ගයට ඊයේ දිනේදී ඇතිරු කාපට් ප්‍රමිතියෙන් තොර බවටද ප්‍රදේශවාසීන් චෝදනා කළා. කාපට් එකක් නම් දැන් මේ ඉලාගෙන යන්නේ මේගොල්ලෝ. මෙතන ඉඳන් දැන් ආපහු අතන ඉඳන් කඩන්න පටන් ගන්න තියෙනවා. මෙතෙන්ට ලක්ෂ කොච්චරක් අපරාධ මේක කාටවත් නැහැ. රටට නැහැ. කෙන ගහන අපරාධයක් මේ. කෙසේ වෙතත් උද්ඝෝෂකයින් පැවසුවේ අවිධිමත් ලෙස ඉදිකර ඇති මුළු මාර්ගයම නිසි ප්‍රමිතියෙන් ඉදිකළ යුතු බවයි. කිලෝමීටර 2ක දිගකින් යුත් මෙම මාර්ගය පොසොන් පොහොය කාලයේදී මෙහින්තලයට පිවිසීමට විකල්ප මාර්ගයක් ලෙස යොදා ගන්නවා. සර්වඥ ධාතුන් වහන්සේ යනු නිරන්තරයෙන් බෞද්ධ බැතිමතුන්ගේ වැඳුම් පිදුම් වලට පාත්‍ර වන පූජනීය වස්තුවක්. එවන් පූජනීය සර්වඥ ධාතුන් වැඩම කරවන ආකාරය පිළිබඳව මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. එහි ආසන්නතම සිද්ධිය වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ සිට පෙට්ටියක බහා සර්වඥ ධාතුන් වහන්සේ පාර්සල් සේවා මගින් මෙරටට වැඩම කරවීමයි. මෙම ඡායාරූප වලින් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට මෙරටට වැඩම කරවා තිබූ සර්වඥ ධාතුන් කිහිප නමක්. බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ මෙම සර්වඥ ධාතුන් ජාත්‍යන්තර පාර්සල් සේවා ආයතන සමාගමක් මගින් පෙට්ටියක බහා අනෙකුත් බඩු බාහිරාදී සමග සාමාන්‍ය පරිදි මෙරටට එවා තිබුණා. මෙම ධාතුන් වහන්සේ ඕස්ට්‍රේලියාවට මෙරටින් ගෞරවාන්විතව වැඩම කරවා තිබුණේ වෙසක් උත්සවයේ නිමිත්තෙන් මෙල්බර්න් නුවර පිහිටි ශ්‍රී ශාක්‍ය මුනි සම්බුද්ධ විහාරයේ පැවති සර්වඥ ධාතු වන්දනා ප්‍රදර්ශනයක් සඳහායි. නමුත් ධාතු ප්‍රදර්ශනයෙන් අනතුරුව පසුගිය 8 වෙනිදා සර්වඥ ධාතුන් මෙලෙස පෙට්ටියක බහා මෙරටට එවා තිබුණා. මෙම පෙට්ටියේ සඳහන් වන පරිදි සීවලී මහරහතන් වහන්සේ, සරියුත් මුගලන් මහරහතන් වහන්සේ සහ වප්ප මහරහතන් වහන්සේගේ ඇතුළු අතිපූජනීය සර්වඥ ධාතුන් මෙම පෙට්ටියේ බහා මෙරට එවා තිබුණා. ධාතුන් රැගත් මෙම පෙට්ටියේ රේගු නිලධාරීන්ගේ අවධානයට ලක් වීමෙන් පසු ඒ විවෘත කර නිසි පරිදි එම ධාතුන් අදාළ විහාරස්ථානය වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා. සර්වඥ ධාතුන් ප්‍රදේශයකින් ප්‍රදේශයකට හෝ රටකින් රටකට වැඩම කරවීමේදී නීත්‍යානුකූල ක්‍රමවේදයක් නොමැති වුවත් ඒ සඳහා අනුගමනය කරනු ලබන වත්පිළිවෙත් පවතිනවා. මහා සංඝරත්නය පවසන්නේ නිසි පුද සත්කාර කොට ගෞරවාන්විතව සර්වඥ ධාතුන් වැඩම කරවීම කළ යුතු බවයි. ධාතුන් වහන්සේලා කිසියම් කුරියර් සර්විස් එකකින් වගේ දෙයකින් පිටරටකට යවනවයි කියන කාරණාව අපිට අගය කරන්න අනුමත කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. යම් කිසි කෙනෙක්ගේ ගෞරවය ලබා දෙන්නේ නැතුව ඒ ධාතුන් වහන්සේලාට යම් නිග්‍රහයක් කරනවා නම් ඒක නුසුදුසු කාරණාවක් හැටියට සලකනවා, කල්පනා කරනවා. මක්නිසාද ගෞරවයෙන් වැඩම කරවාගෙන යන්න ඒ ඇයට පුළුවන්කමක් නැත්තම් තියෙන ධාතුන් වහන්සේලා ඒ ස්ථානවලම වැඩ ඉන්න සලසන එක වැදගත්. ඒ වගේම තමයි මේ වගේ වැඩම කරවාගෙන යනකොට කිසියම් විදිහකින් මේ ධාතුන් වහන්සේලා අතුරුදන් වීමක් සිද්ධ වුණොත් එහෙම, මේ ධාතුන් වහන්සේලාට කිසියම් හානියක් සිද්ධ වුණොත් එහෙම ඒක පිළිබඳව වග කියන්නේ කවුද? ඒ නිසා මේ පෞරාණික වටිනා කමක් ඇති ධාතුන් වහන්සේලා ගෞරවයෙන් යුක්තව සැලකීම වැදගත්. මෙද්දනිය මුරුංගස්හන්දිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වෙඩි තැබීමකින් පුද්ගලයෙකුම ස්ථානයේදීම මිය ගියා. මෙලෙස ඝාතනයට ලක් වුණේ වීරකැටිය දෙබොක්කා ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඝාතනයට ලක් වූ 31 හැවිරිදි සුජිත් ප්‍රියන්ත මහතා ව්‍යාපාරිකයෙක්. ඔහු සිය සොහොයුරා සමග මුරුංගස්හන්දිය ප්‍රදේශයට ඊයේ රාත්‍රී 8:30ට පමණ ගොස් තිබුණේ තම සොහොයුරාගේ බිරිඳට ගැටලුකාරී දුරකථන ඇමතුමක් ලබා දුන්නයිකු හමු වීමටයි.
අදාළ පුද්ගලයා හමු වී සාකච්ඡා කර නික්ම යාමට සැරසීමේදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා. තුවක්කුවක් අරගෙන එක එක ඇවිල්ලා හිටියා එතන. අයියෝ ප්‍රශ්නයක් නෑ අපි යන්නම් කියලා. එහෙම යන්නේ එක පාරේ නගිනකොටම තමයි අයියට වෙඩි දීන්නේ. මියගිය සුජිත් ප්‍රියන්ත මහතා එක් දරුපියෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. වත්තල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු අදාළවීම කටුනායක ගුවන්තොටුපළින් චෙන්නයි බලා පිටත්ව යාමට සූදානම් වූ අවස්ථාවේ රේගු ආදායම් අධීක්ෂණ නිලධාරීන් ඔහු සැකපිට රේගු භාරයට ගෙන පරීක්ෂා කිරීමෙන් පසුව මේගම රෝහලට ඇතුළත් කර සිදු කළ එක්ස්රේ පරීක්ෂණයකදී කුස තුල සංගවාගෙන සිටි ග්‍රෑම් 500ක බරකින් යුත් රත්රන් කැබල් සොයාගෙන තිබෙනවා. පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් දික්වැල්ලාව ගම්මානයේ ජනතාව අද ඒ ආසන්නයේ ඇති ගල් තලාවක් මතට පැමිණ විරෝධතාවක නිරත වුණේ එම ගල් තලාවේ පලාගල ප්‍රාදේශීය සභාව ගල් කුරියක් පවත්වාගෙන යාම සඳහා අවසර දී ඇති බව පවසමින් තිස්ස මහාරාම ප්‍රදේශයේ සිට අම්පාර දීඝවාපිය ප්‍රදේශයට නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ මීගවයින් 24 දිනකු සහ ලොරි දෙකක් සියඹලාණ්ඩුව පොලිසිය භාරයට ගෙන ඇති අතර සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියෙන් බව පවසා මාතලේ ලග්ගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වී රුපියල් කෝටියක මුදලක් රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා මැණික් ගල් තොගයක් ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් ඇති අතර මේ පිළිබඳව ලග්ගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. එකක් තමයි අර හමුදා කරාදීම. සම්පූර්ණ කිට් එක තිබ්බා. ආයෙත් තිබුණා අර එක්කෙනෙක් නම් හරියට මම පොලිස් කාර්යයක් කරනවා. මගේ කකුලේ අතේ වැදලා මම අද විශ්කලා බලාගෙන ඉන්නේ. ඒක ලොක් කරා. වෛද්‍යවරුන් විසින් භාවිත කරන වාහන සඳහා නිකුත් කර තිබූ නිල ලාංඡනය අවභාවිත කර ඇති බවට ලැබී තිබූ චෝදනා හේතුවෙන් නව නිල ලාංඡනයක් හඳුන්වා දීම ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. රටවටා හිරෝ. ඉරානයේ 11 වන ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද උදෑසන ආරම්භ වුණා. ඡන්දය දැමීම සඳහා පැමිණෙන පිරිස ඉහළ යාම හේතුවෙන් ඒ සඳහා සීමා කර තිබූ පැය 10ක කාලය තවත් දීර්ඝ කිරීමට ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තීරණය කළා. ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ මැතිවරණ ප්‍රතිඵල හෙට උදෑසන සිට නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරෝ. ලොව වටා හිරෝ. ඉරානයේ හිටපු ජනාධිපති මොහොමඩ් අහමඩ්නජාඩ් වසර 4ක දුරකාල දෙකක් නිමා කිරීමෙන් අනතුරුව ඉරානයේ 7 වන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා අපේක්ෂකයින් 6 දෙනෙකු තරඟ වැදුණා. මෙවර මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 50ක ලියාපදිංචි ඡන්දදායකයින් පිරිසක් සුදුසුකම් ලබා තිබෙනවා. ඒ සඳහා ඡන්ද මධ්‍යස්ථාන 60000කදී ඡන්දය භාවිත කිරීමේ කටයුතු සිදු කෙරුණා. ඉරාන මාධ්‍ය වාර්තා කළේ පෙර පැවති ඡන්ද විමසීම් වලට වඩා මෙවර වැඩි ඡන්දදායකයින් පිරිසක් ඡන්ද පොළ වෙත පැමිණි බවයි. ජනාධිපති දුරයට තේරීපත් වීමට නම් අපේක්ෂකයෙකු 50.1ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතු වෙනවා. පොදු ප්‍රවාහන සේවා ගාස්තු වැඩි කිරීමට විරෝධය පළ කරමින් බ්‍රසීලයේ සාවෝ පාවුලෝ නගරයේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වුණා. 5 වන දිනටත් ක්‍රියාත්මක වූ උද්ඝෝෂණයේදී පොලිසිය හා උද්ඝෝෂකයින් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් කලහකාරී ලෙස හැසිරුණු උද්ඝෝෂකයින් පොලිස් අත්අඩංගුවට පත් වුණා. මෙවැනිම විරෝධතා ව්‍යාපාරයක් රියෝ ද ජනයිරෝහිදීත් පැවැත්වුණු අතර රජය මේ සඳහා නිසි පිළියමක් ගන්න අතුරු උද්ඝෝෂණ නතර නොකරන බව විරෝධතාකරුවන් පවසනවා. ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ඇති වූ ලැබුගින්න තවදුරටත් පැතිරෙමින් පවතිනවා. නිවාස රැසකට ගින්නෙන් හානි සිදු වී ඇති අතර මේ හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අක්කර 4000කට ආසන්න භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. 38000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටත් බලධාරීන් පියවර ගත්තා. ලොව වටා හිරෝ. Hero Sports Corner. චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඒකාණ්ඩයේ තීරණාත්මක තරගයක් මේ වනට පැවැත්වෙනවා කාඩිෆ්වීදී. බටහිරින්දේ කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන මේ තරගයේ ජයග්‍රාහකයන් තරගාවලියේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබනු ඇති. කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් අද තරගය ආරම්භ වුණේ පැය 4ක පමණ ප්‍රමාදයකින් පසුවයි. කාසියේ වාසය දිනාගත් කොදෙව් නායකයා පළමුවෙන් පන්දුවීම තෝරාගත්තා. වර්ෂාව හේතුවෙන් තරගයේ එක් කිනිමක් පන්දුවර 31කට සීමා වුණා. පළමුවෙන් පන්දුර පාර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවර 31ක අවසානයේ කඩලු 6ක් දැවී රැස් කර ලකුණු සංඛ්‍යාව 230ක්. අගනායනිමක් ක්‍රීඩා කළ කොලින් ඉන්ග්‍රම් 4 පාර 6ක් සහ 6 පාර 2ක් සමගින් ලකුණු 73ක් ලබා ගත්තා. ඩේවිඩ් මිලර් ලකුණු 38යි.
පන්දු යැවීමේදී ඩ්වයින් බ්‍රාවෝ කඩලු දෙකක් දබා ගත්තා. මේ අතර චැම්පියන්ස් කුසලාන අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදී සත්කාරක එංගලන්තය සමග ඊයේ පැවැත්වුණු තරගය කඩලු 7කින් ජය ගනිමින් කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දු වාර 50 තුළ කඩලු 7ක් දෙවි ලකුණු 293ක් රැස් කළා. නායක ඇලිස්ටර් කුක් ලකුණු 59යි. ජොනතන් ට්‍රොට් ලකුණු 76ක් සහ ජෝ රූට් ලකුණු 68ක් ලබා ගත්තා. ඉනිමේ අවසන් පන්දු වාරයේදී 4 පහර 2ක් සහ 6 පහර 3ක් කෙල්ල කළ රවි බුපාරා පන්දු 13කදී මෙදවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 33ක්. පන්දුවීමේදී ලසිත් මාරිංග, රංගන හේරත් සහ ශමින්ද එරංග කඩලු 2 බැගින් දබා ගත්තා. ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ ඩිල්ෂාන් සමගින් කුසල් ජනිත් පෙරේරා. ලකුණු 6ක් ලබා සිටි කුසල් දෙවිගේ ජේම්ස් ඇන්ඩර්සන්ගේ පන්දුවක් හමුවේ. දෙවන කඩුල්ලට ලකුණු 92ක සමතතාවක් ගොඩනගන්නට ඩිල්ෂාන් සහ සංගක්කාර සමත් වුණා. ටීම් ඩිල්ෂාන් ලකුණු 44යි. ඔවුන් දෙදෙනා ගොඩනැගූ ශක්තිමත් ආරම්භය තවදුරටත් ඉදිරියට ගෙන ගිය මහේල ජයවර්ධන ලකුණු 42ක් ලබා ගත්තා. පිටිකරන ලයිස්තුවේ වෙනසක් කරමින් තුන්වන කඩුල්ල දැවී යාමෙන් පසු ඩොවන් කුලසේකර පිටියට පිවිසියත් සුනිල් ගවස්කා ප්‍රමුඛ ජාත්‍යන්තර තරඟ විචාරකයින් මෙම තීරණය දැඩි ලෙස විවේචනය කළේ කුලසේකර මෙම ස්ථානයට නොගැලපෙන බව පවසමින්. කෙසේ වෙතත් ඔවුන්ගේ විචාරයන් පුස්සක් බවට පත් කළ කුලසේකර විශිෂ්ට ඉනිමක් ගොඩනගමින් සංගක්කාර සමග එක්ව ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන ගියා. සංගක්කාර 115 වන එක්දින ශතකයේ වාර්තා කළ අතර එය ඔහු එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු එක්දින ශතකයේ ලෙසත් ඉතිහාසයට එක් වුණා. ශතකයේ වාර්තා කිරීමෙන් අනතුරුව ලකුණක් කරා දිව යාමේදී සංගක්කාර ඇද වැටුණු අවස්ථාවේදී නුවන් කුලසේකර නැවත හැරි පන්දුව පැමිණෙන අන්තයේ වෙත දිව ගියේ සිය පිටිකරණයේ ඇති වගකීම් සහගත බව ප්‍රදර්ශනය කරමින් පවර් ප්ලේ පන්දු වාර තුල සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් සංගක්කාරට අවස්ථාව ලබා දුන් කුලසේකර ග්‍රැහම් ස්වෝන් නැවූ පන්දු දෙකකට පිට 6 පහර 2ක් එල්ල කරමින් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙතට හැරවීම ආරම්භ කළා. කුලසේකර පන්දු 38කදී වේගවත් ලකුණු 58ක් රැස් කළේ 4 පහර 5ක් සහ 6 පහර 3ක් සමගින්. සංගක්කාර 48 වන පන්දු වාරයේ පළමු පන්දුවට 4 පහරක් එල්ල කරමින් ජයග්‍රහණය සනිටුවන් කරන විට ඔහු නොදවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 134ක්. සංගක්කාර තරගයේ වීරයා ලෙසින්ද සම්මාන දිනා ගත්තා. කෙසේ වෙතත් තරගාවලියේ අවසන් පුරවටයට සුදුසුකම් ලබන්නට නම් ශ්‍රී ලංකාව ලබන සඳුදා ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගය අනිවාර්යෙන්ම ජයගත යුතු වනවා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ බටහිර ඉන්දිය ගොඩව් ඒ කණ්ඩායම අතර දෙවන සිව්දින තරගයේ දෙවන දිනය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා. තරගය පැවැත්වෙන්නේ කොදෙව් දේශයේ ශාන්ත වින්සන්ට්හිදී. පළමු දිනේට තරගය නතර කරන විට ශ්‍රී ලංකාව 105 වෙනිවට කඩලු 6ක් දැවී ලකුණු 268ක් ලබාගෙන සිටියා. අපි දැන් සෝදානම් තවත් ක්‍රීඩා පුවත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන එන්නට. ඩයමන්ඩ් ලීග් මරණ ක්‍රීඩා තරඟාවලියේ 6 වන අදියර පැවැත්වුණා නෝර්වේ රාජ්‍ය ඔස්ලෝ නුවරදී. පස්වන අදියරේදී අනපේක්ෂිත ලෙස මීටර 100 ඉසව්ව පරාජය වූ ජමයිකාවේ උසයින් බෝල්ට් මෙම අදියරේ මීටර 200 ඉසව්වට එක් වුණා. නැවතත් තම සුපුරුදු රිද්මයට පැමිණි බෝල්ට් තරගය ජයගත්තේ තත්පර 19.79කින් ඉසව්ව අවසන් කරමින්. නෝර්වේ රාජ්‍යයේ ජයසුමා සෙයිඩි දෙවන ස්ථානයත් මහා බ්‍රිතාන්‍යයේ ජේම්ස් එලින්ටන් තුන්වන ස්ථානයත් දිනාගත්තා. පිරිමි මීටර 400 ඉසව්ව ජයගන්නට සෞදි අරාබියේ යූසෙෆ් අහමඩ් සමත් වුණා. ඉසව්ව අවසන් කරන්නට ඔහු ගත කළ කාලය තත්පර 45.3.3ක්. තත්පර 11.04කින් ඉසව්ව අවසන් කළ බල්ගේරියාවේ අයිවට් ලලෝවා කාන්තා මීටර 100 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගත්තා. කාන්තා මීටර 5000 ඉසව්ව ජයගත්තේ ඉතියෝපියාවේ මැස්රඩ් ඩෙෆා. ඇය ඉසව්ව අවසන් කරන්නට ගත කළ කාලය විනාඩි 14යි තත්පර 26.9ක්. චෙක් ජනරජයේ සුසානා හෙජනෝවා කාන්තා මීටර 400 කඩලු ඉසව්ව ජයගත්තේ තත්පර 53.6 කාලයක් වාර්තා කරමින්. ඩයමන්ඩ් ලීග් මලර ක්‍රීඩා තරඟාවලියේ මීලංගා දියර එංගලන්තයේ බර්මින්ගහැම් නුවර පැවැත්වීමට නියමිතයි. ඔස්ට්‍රේලියානු පිතිකරු ඩේවිඩ් වෝනර්ට ඔස්ට්‍රේලියානු ඩොලර් 11500ක දඩමුදලක් පනවන්නට එරට ක්‍රිකට් බලධාරීන් පියවරගෙන තිබෙනවා. එංගලන්තයේ මත්පැන් හලක් තුලදී එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජෝ රූට්ට පහර දීම හේතුවෙන් වෝනර්ට මෙම දඩුවම පනවා තිබෙනවා. ඊට අමතරව ඔහු එළඹෙන අලුබඳුන ටෙස්ට් තරඟාවලිය දක්වා තරඟ 19කටද ලක් වනු ඇති. මාධ්‍ය හමුවකට එක්වමින් වෝනර් සඳහන් කළේ තමන් මේ සිදුවීම පිළිබඳව සමාවයි දෙන බවයි. සමාජ වෙබ් අඩවියක් කරහා මාධ්‍ය වේදිකයෙකුට අසභ්‍ය වචනයෙන් බැනවැදීම හේතුවෙන් පසුගිය මාසයේද වෝනර්ට දඩමුදලක් ගෙවීමට නියම වුණා. Hero Sports Corner. හෙට දහවල් වනතුරු දිහිවර හා නාවික කටයුතු වලින් වලකී සිටින්නේ කළුමුද්ද දෙපාර්තමේන්තුව පවසනවා. දැන් අපි යමු වෙමු ඉදිරි පැය 24 සඳහා වන කාලගුණ අනාවැකිය වෙත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ දිවයින වටා පවතින සුළං සහිත කාලගුණ තත්ත්වය අද දවසේත් බලපැවැත්වෙන අතර හෙටින් පසුව මෙහි යම් අඩුවක් දක්නට ලැබෙනු ඇති බවයි. එම නිවේදනයේ දැක්වෙන්නේ ඉදිරි පැය 24 තුළ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තරමක තද සුළං සහිත වැසි සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. මධ්‍යම සබරගමු බස්නාහිර හා දකුණු පළාත්වලටත් කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකියි. මන්නාරම සිට කොළඹ හරහා පොතුවිල් දක්වා සහ යාපනයේ සිට ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබෙන් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු හා අනතුරුදායක විය හැකි අතර පැයට කිලෝමීටර 60 දක්වා සුළඟේ වේගය වැඩි විය හැකියි. මේ වෙදර් channel සේවාව හෙට දිනේ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළ කර තිබෙන කාලගුණ අනාරකයයි. මේ සමගින් හිරු ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරදේශන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලි හමු යමු හෙට රාත්‍රී 7 අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.